වසර 3 මිනිත්තු 1යි දැන් වෙලා. අපේ දරුවන්ට අපි මතක් කළා අද වසර 3ට ගණිත පාඩමක් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා කියලා. ඔන්න ඉතින් එහෙමනම් අපේ ගුරුතුමා තොමේෂ් චන්දිම ගුරුතුමා අදත් ඇවිත් සිටිනවා අපේ දරුවන් වෙනුවෙන් ගණිත පාඩම ගෙනත්. අපි එහෙමනම් තොමේෂ් චන්දිම ගුරුතුමාට ආරාධනා කරනවා. ආයිබෝන් දුවේ පුතේ. ඔන්න අපි කතා කරගත්ත විදිහටම අදත් ඇවිල්ලා ඉන්නවා වයඹ හඬ රේඩියෝ නාලිකාවෙන් ඔබලා නිවසට ගෙනෙන රේඩියෝ ගණිත පන්තියත් එක්ක. දැන් දුවේ පුතේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් නිකුත් වුණා නේද? දැන් ඔයාලගේ ගම්වල අයියලා අක්කලා නේද? සමහර දුවල පුතාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඇති. සමහර දුවල පුතාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැතුවත් ඇති. ඉතින් මම හැමෝටම කියන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණා හෝ බලාපොරොත්තු ඉෂ්ට නොවුණා කියලා ඔයාලගේ අදිෂ්ඨානයක් තියෙනවනේ යම්කිසි ගමනක් යන්න ඕන කියලා ඒක වළක්වා ගන්න එපා දුවේ පුතේ. ඔයාලා කැමති දෙයක් තියෙනවනේ, ඒ කියන්නේ කැමති පැත්තක් තියෙනවා නම් ඒ පැත්තෙන් ඔයාලට කරන්න තියෙන තව දේවල් තියෙන මොනවද කියලා බලලා ඒක කරන එක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. ඔයාලා සමහර විට හිතපු තරම් ප්‍රතිඵල එන්නේ නැතුවත් ඇති. සමහර විට හිතුවට වඩා ප්‍රතිඵල එන්නත් ඇති. ඉතින් දුවේ පුතේ හිතුවට වඩා ප්‍රතිඵල ආව නම් ඔයාලා සතුටු වෙනවා ඇති. නේද? මම හිතුවටත් වඩා ප්‍රතිඵල ආව කියලා නේද? එතකොට හිතුවටත් වඩා ප්‍රතිඵල ආවේ නැත්තම් නේද? සමහර විට ගොඩක් හිතාගෙන හිටියා ඒ තරම් ප්‍රතිඵල ආවේ නැහැ. දුක් වෙනවත් ඇති. හැබැයි දුවේ පුතේ එහෙම දුක් වුණා කියලා අපිට වැඩක් වෙනවද? නෑ නේද? අපි දුක් වුණා කියලා අපිට ලැබෙන කිසි දෙයක් නෑ. නේද? ඔහේ දුකෙන් ඉන්න වෙනවා. ඒ නිසා දුක් වෙන්න එපා. කල්පනා කරන්න මට මොනවද වැරදුනේ? සමහරට දුවේ පුතේ දැන් ඔයාලා ඔය පොඩි පන්ති වල දුවල පුතාලා අහගෙන ඉන්නවා නම් ගුරුවරු කියනවා පන්ති වල මෙහෙම කරන්න, මෙහෙම ඉගෙන ගන්න දුවේ පුතේ, මෙහෙම වැඩ කරන්න. මම දන්නවා සමහර දුවල පුතාලා අපි කොච්චර කීවත් ඒ කියන එක කනටවත් ඇහුන්නේ නෑ වගේ ඉන්නේ. හොඳට දැන් ඔය ඉන්නවා නම් ඔයාලා ගැනම ඔයාලා හිතලා බලන්න. මම මේ කාටවත් චෝදනාවක් කරනව නෙමෙයි දුවේ පුතේ. ඔයාලා චුට්ටක් ඔයාලා ගැනම හිතලා බලන්න. දැන් ඔය ඕලෙවල් ලියපු දරුවෝත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් මේක අහගෙන ඉන්නවා නම් සහ දෙමව්පියොත් ඉන්නවා නම් ඒව අහගෙන චුට්ටක් හිතලා බලන්න මේ දරුවෝ හැසිරෙන විදිය ගැන. නේද? සමහර දරුවෝ ඉන්නවා අපි කොච්චර කීවත් ඒවා ගණන්වත් ගන්නෙ නැහැ. නේද? මම විශේෂයෙන් මම නම් අපිට දරුවෝ හම්බුනොත් සහ මම විශේෂයෙන් අපේ පන්තිවලදී කියනවා මේ දරුවනේ මේ ඔයාලට මෙන්න මෙහෙම අයියලක් කළත් මෙන්න මෙහෙමයි. මේකට මම මෙහෙම කිව්වා ඒගොල්ලෝ ඇහුවේ නැහැ. ඉතින් මම බලන්න සමහර දුවල පුතාලා දැන් දුක් වෙනවා. නේද? සමහර කට්ටිය අපි කියපේවා මේ විදිහටම අහගෙන හොඳට ප්‍රතිඵල අරන් තියෙනවා. ඉතින් දුවේ පුතේ දැන් ඔයාලටත් තියෙන්නේ හොඳට මේ ගුරුවරු මොනවද කියන්නේ කියලා අහගෙන ඒ දේවල් කරන එක. නැත්තම් එහෙම මොකද වෙන්නේ අනාගතේ? කවදා හෝ දවසක ඔයාලට දුක් වෙන්න වෙනවා. හරි දුවේ පුතේ. ඉතින් ඔයාලා දැන් අපිත් එක සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ එකතු වෙලා ඉන්නවා නම් ඔයාලා ලැබුණු අපි ප්‍රතිඵලයේ මේ ලැබුණ එක දැන් දුක් වුණා කියලා ඒක වෙනස් කරගන්න බෑනේ. නේද දුවේ පුතේ? දැන් අපි ඇඬුවා කියලා නේද? කන්නේ බොන්නේ නැතුව හිටියා කියලා අපිට ওই ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. එහෙනම් හොඳම දේ තමයි මේ වැටිච්ච අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජනයක් ගන්න. ඒ කියන්නේ හොඳට මේ වැටිච්ච අවස්ථාව මතක තියාගන්න. කල්පනා කරලා බලන්න අපිට කොහෙද වැරදුනේ? ආන්ගේ වැරදිච්ච තැන හදාගෙන නැවත නැගිටින්න. මොකද ඒකට හේතුව එහෙම නැගිටපු ළමයි මම දැකලා තියෙනවා සමහර වෙලාවට අර මුලින්ම මේ හොඳට ගිය ළමයින්ටත් වඩා සමහර අවස්ථාවල ඉදිරියට යනවා. අර වැටිච්ච එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න. එහෙනම් දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඒක. ඔයාලා යම් කිසි අවස්ථාවක සමහර විට මේක ඔයාලගේ මේ අනික් දරුවන්ට වාරි භාග වලට ගැලපෙනවා. සමහර දරුවෝ ඉන්නවා වාරි භාග වලට හිතන තරම් ලකුණු වෙන්නේ නැහැ. එහෙම හිතන තරම් ලකුණු ආවේ නැති වුනහම හරියට දුක් වෙනවා. නේද? කන්නේ නැහැ, අඬනවා නේද? දෙමව්පියොත් එක්කත් වැළපෙනවා නේද? හැමෝත් එක්කම කියා වැළපෙනවා. අනේ බලන්න මම මෙහෙම හිතායිට මට මෙහෙම ආවේ නැහැ. ඉතින් ඒක තමයි දුවේ පුතේ මේ ලෝකේ තියෙන යථාර්ථය. අපි හිතන පතන හැමදේම ඉෂ්ට වෙනවා නම් මේ ලෝකේ නේද දුවේ පුතේ? නේද? එහෙම වෙන්නේ නැහනේ. අපි දන්නවනේ නේද? අපි දැන් මෙච්චර කාලෙ අපි ජීවත් වුණා. අපි හිතපු පතන හැමදේම මේ විදිහට ඉෂ්ට වුන්නේ නැහනේ. ඒ නිසා අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදිහට වෙන්නේ නැහැ දුවේ පුතේ. සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි වෙනස් වුණා කියලා ඒකට අපේ හිත වට්ටගෙන හරියන්නේ නැහැ. අපි නැගිටින්න ඕනේ.
අපි අදිෂ්ඨානයකින් යම්කිසි ගමනක් යනවා නම් ඒක 10 පාරක් වැටුණත් ඒ ගමන යන්න. ඒතකොට කවදා හරි දවසක ඔයාලට ඒ ගමනේ කෙලවර ජයග්‍රහණයක් තියෙයි. අඩුම අපි හිතන තරම් ජයග්‍රහණයකට නැති වුණත් යම්කිසි ජයග්‍රහණයකට හෝ අපිට ගමන් කරන්න දුවේ පුතේ පුළුවන් වෙයි. හොඳට බලන්න ඔය මේ ලෝකේ දිනපු ලෝකේ ජයගත්ත මිනිස්සුන්ගේ කතාවල් පොඩ්ඩක් කියවලා බලන්න. ඔයාලට හම්බුනොත් ඔය පත්‍රවල එහෙම යන ආටිකල්ස් එහෙම හම්බුනොත් කියවලා බලන්න. නේද? හරි වටිනවා සමහර කට්ටිය කතා. සමහර ඒවා අපිට හිතා ගන්න බෑ. නේද? මෙච්චර මෙහෙම මෙයා මෙච්චර මේක උත්සාහ කරාද? මෙච්චර කැපවීමක් කරාද? අන්න ඒවෙන් තමයි දුවේ පුතේ අපිට අපේ හිත හදා ගන්න තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔයාලට කොහෙද වැරදුනේ? ඒ වැරද්දන් ටික හදාගෙන නැවත වැටෙන්නේ නැති විදිහට අදිෂ්ඨානශීලීව මේ ගමන ගියොත් ඔයාලට ඉතුරු ජීවිතයේ ඉතුරු කොටස් ටික ඉතුරු විභාග ටික නැත්තම් ඉදිරිය හොඳින් ජය ගන්න පුළුවන්. හරිද පුතේ? එහෙනම් අපි අද පාඩමට අදාළව આવුත් එහෙම මම ගිය සතියේ පොඩි ඉඟියක් දුන්නා. නේද? ඉවර කරන අපි දැන් ගිය සතියේ සංඛ්‍යාව ගැන කතා කරානේ. සංඛ්‍යාව කොහොමද කියවන්නේ? ඒව ගැන කතා කරානේ. මම ගිය සතියේ ඉවර කරද්දී මතක ඇති යම්කිසි ඉඟියක් දුන්නා අද කරන පාඩම ගැන. දැන් මේ පාඩම සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාවට දුවේ පුතේ ඔයාලා හැමෝටම දෙන ප්‍රශ්නයක් ගැන. ඒ ප්‍රශ්නේ තමයි බහුතරයක් දරුවන්ට තියෙනවා මේ දශම සංඛ්‍යා සුළු කිරීමේ ගැටලුවක්. මොකද්ද ගැටලුව? දශම සංඛ්‍යා සුළු කිරීමේ ගැටලුවක් තියෙනවා. නේද? ওই දශම සංඛ්‍යා සුළු කිරීමේ ගැටලුව එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ওই ගණිත කර්ම හතරටම අදාළව බොහොමයක් දරුවන්ට තියෙනවා මම දැකලා තියෙනවා. නිසා මම හිතුවා ඔයාලට අද මේ දශම සංඛ්‍යා සම්බන්ධව ඔය ගණිත කර්ම හතරම කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. දුවේ පුතේ ඔයාලට තව දුරටත් මේ සම්බන්ධව දේවල් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ තියෙනවා YouTube නාලිකාවක් තොමේස් චන්දිම කියලා. ඔයාලා YouTube එකට යනවා නම් ඒක පරිහරණය කරනවා නම් ඔයාලට පුළුවන් තොමේස් චන්දිම කියලා ඒකේ ටයිප් කරොත් එහෙම මගේ YouTube නාලිකාව හම්බ වෙනවා. ඒ නාලිකාවේ මීට අදාළව වීඩියෝ සහිතව අපි පාඩම් මාලා දාලා තියෙනවා. ඔයාලට ඔයාලා යාළුවන්ටත් තව දැනුවත් කරන්න ඒවට එකතු වෙලා තවත් ඔයාලගේ මේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මම එකක් මතක් කරන ගමන්ම අපි යමු පාඩමට. ඔයාලා මං හිතන්නේ දැන් මේ වෙද්දී අපි කල්නුත් කියලා තියෙනවනේ කොලයක් පෑනක් එම ලෑස්ති කරගන්න කියලා. මොකද මේ ගණන් පන්ති යන්නේ. නේද? ගණන් පාඩමක් නෑනේ. ගණන් පාඩම අනිත්‍යව වගේ මේ ටිකක් අමාරුයි. මොකද මේ පේන්නේ නැතුව කරන්න නේද? සර්ව පේන්නෙත් නෑ. බෝඩ් එකක් පේන්නෙත් නෑ. නේද? බෝඩ් එකේ ලියන්නේ මොනවද කියලා පේන්නෙත් නෑ. හොඳට අහගෙන ඉඳලා තමයි මේක ලියා ගන්න වෙන්නේ. එහෙනම් හොඳට අහගෙන ලියාගෙන මමත් එක්ක මේ ගණිත කර්ම ටික සුළු කරගෙන යමු. එතකොට ඔයාලට පුළුවන් වෙයි කොහොමද මේ දශම සංඛ්‍යා සම්බන්ධව එකතු කිරීම, අඩු කිරීම සහ ගුණ කිරීම, බෙදීම කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න. හරිද පුතේ? ඉස්සලම මම ඔයාලට දශම සංඛ්‍යා දෙකක් දෙන්නම්. ඒ දෙක බලමු අපි ඔයාලා එකතු කරන්න දන්නවද කියලා. ලියා ගන්නකො මේ දෙක දුවේ පුතේ. 43.2ට එකතු කරන්න ඕනේ 5.32. ආයෙත් මම ඕනනම් කියන්නම් 43.2ට එකතු කරන්න ඕනේ 5.32. දැන් මේක ඔයාලා හරහට ලියන්න එපා. මොකද හරහට ලියාගත්තොත් සමහර වෙලාවට ඔයාලට ඕක අමාරු වෙන්න පුළුවන් ඉදිරි ගණන් සුළු කිරීමේදී. ඒ නිසා පල්ලෙහාට ලියා ගන්න. හැබැයි පල්ලෙහාට ලියාගද්දි මෙන්න මේ වැඩේ වෙන්න ඕනේ. ඔයාලා එකතු කරන්න නම් පල්ලෙහාට ලියන්නේ දුවේ පුතේ අනිවාර්යෙන්ම දශම තිත එක කෙලින් තියෙන්න ඕනේ. දශම තිත තමයි එක කෙලින් තියෙන්න ඕනේ. නැතුව අග ඉලක්කම එහෙම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි පූර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරන්න ගියොත් නැත්නම් පූර්ණ සංඛ්‍යා 3ක් 4ක් එකතු කරන්න ගියොත් එහෙම අපි කරන්නේ අග ඉලක්කම එක කෙලින් ලියන්නේ. කියන්නේ එක ස්ථානයේ එක කෙලින් ලියන්නේ. අග ඉලක්කම කියන්නේ එක ස්ථානයේ එක කෙලින් ලියන්නේ. මේක එහෙම නෙමෙයි. මේක එක කෙලින් තියෙන්න ඕනේ වෙන්නේ දශම තිත. ඒකෝ දශම තිත එක කෙලින් ලිව්වහම වම් අත පැත්තේ එනවා එක ස්ථානය නේද? 10 ස්ථානය කියලා ස්ථාන දෙකක් එනවා. එක ස්ථානය කෙලින් එක ස්ථානෙ තියෙන්න ඕනේ. හරිද උපදී? ඊට පස්සේ දකුණු අත පැත්තේ එනවා කියන දශම තිතෙන් දකුණු අත පැත්තේ එනවා පළවෙනි දශම ස්ථානය සහ මේකේ නම් දෙවෙනි දශම ස්ථානෙකුත් එනවා. එහෙනම් ඔයාලා මෙහෙම ලියලා ඇති යටට ලියලා තියෙන එක බලා ගන්න. මම මේ කියන විදිහට 43.2 ලිව්වා. ඊට පස්සේ යටින් ලියනවා 5.32
හැබැයි දශම තිත එක කෙලින් ලිව්වහම 3 කෙලින් තමයි 5 ලියන්න වෙන්නේ. 2 කෙලින් තමයි 3 ලියන්න වෙන්නේ. 1 කෙලින් තමයි 2 ලියන්න වෙන්නේ. ඒතර ඔන්න ඔහම ලියලා ඇති. දැන් ඕක ඔයාලට පේනවා ඇති දශම 32 එක කෙලින්. දකුණු පැත්තේ කෙළවරේම තියෙන එකේවා දෙක 1යි 2යි නේද? එකේවා දෙකක් නෙමෙයි 1යි 2යි එක කෙලින්ම. ඊට පස්සේ දුවේ පුතේ 2යි 3යි එක කෙලින්ම. 3යි 5යි එක කෙලින්ම. ඔහොම ලියලා එකතු කරමු පල්ලෙහාට 2යි 1යි 3යි. 2යි 3යි 5යි. දශම තිත කෙලින්ම දශම තිත ලියා ගන්න. හරිද? රයිට්. ඊට පස්සේ දුවේ පුතේ 3යි 5යි 8යි. ඊට පස්සේ එහා පැත්තේ 4ක් තියෙනවා. ඒ 4ත් එක්ක එකතු වෙන්න කවුරුවත් නැහැ. 4 එහෙමම ලියන්න. එහෙනම් ඔයාලට උත්තරේ එන්න ඇති දුවේ පුතේ 48.5යි 3ක් කියලා. ඊට පස්සේ මම දැන් දෙන්න යන්නේ මම මේ ගණන් මේ ඔයාලට පැහැදිලි කරන උදාහරණ දුවේ පුතේ එකකට එකක් අලුත් දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් දේවල් නේ. සහ ඔයාලට පැටලුම් සහගත දේවල් මම තව ඒ පැටලිල්ල ලියා ගන්න තමයි නැවත නැවත සමහර ගණන් කරන්නේ. ඒ නිසා හැම එකම ලියාගෙන ඔයාලා එකතු කරන්න. එතකොට ඔයාලට පහසු වෙයි මම මේ කරන කොටස අවබෝධ කරගන්න. ඊළඟට මම එකතු කරන්න දෙන්න ඔයාලට 62ට එකතු කරන්න ඕනේ 45.6ක්. 62ට එකතු කරන්න ඕනේ 45.6ක්. දැන් ඕක පල්ලෙහාට ලියනවා නම් ඔයාලා කල්පනා කරනවා ඇති කොහොමද යන්නේ මේකේ දශමදිද? නේද? එහෙම හිතෙන්නේ නේද? කෝ සර් මේකේ දශමදිද? බය වෙලා ඇති. නේද? කෝ මේ 62 දශමිත? දුවේ පුතේ 62 දශමදිත කොහෙද තියෙන්නේ? ඔය දෙකෙන් දකුණු පැත්තේ. ඒ කියන්නේ අග තමයි දශමදිත තියෙන්නේ. ඔයාලට පැටලෙනවා නම් හොඳම දේ තමයි ඕකේ අගට තියාගන්න දශමතිතක්. තියලා ඒකෙන් දකුණු පැත්තට තව බිඳුවක් දාගන්න. ඒ කියන්නේ දැන් ඔන්න ඔයාලා ලිව්වහම එනවා ඇති 62.0. ඒ කියන්නේ 62යි දශමතිතයි බිඳුව ඊට යටින් ලියාගන්න දශමතිතන එක කෙනෙක් ලියන්න ඕනේ කිව්වේ. ඊට යටින් ලියාගන්න 45.6. එතකොට බිඳුව කෙලින් 6 තියෙන්න ඕනේ. දශමතිත කෙලින් දශමතිත තියෙන්න ඕනේ. 2 කෙලින් 5 තියෙන්න ඕනේ. 6 කෙලින් 4 තියෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඔයාලා ලියා ගන්න දේ දැන් පල්ලෙහාට හරියටම ඕක එකතු කරන්න. දැන් අපි පල්ලෙහාට එකතු කරමුද මේ පුතේ? කොහොමද එන්නේ එකතු කරොත් එහෙම? 0යි 6යි 6යි. 2යි 5යි 7යි. 6යි 4යි 10යි. 107.6ක් කියලා එන්නේ. හරි නේද? රයිට්. ඊට පස්සේ අපි තව එකක් බලමු. දැන් මම මේකත් පූර්ණ සංඛ්‍යාවකුයි දශම සංඛ්‍යාවකුයි දෙන්න යන්නේ. හැබැයි මේ දශම සංඛ්‍යාවේ මම බලාපොරොත්තු වෙන වලට දශම ස්ථාන දෙකක් දෙන්න. එතකොට මම ගාන දෙන්න ඕන ලියා ගන්න දුවේ පුතේ. 163ට එකතු කරන්න ඕනේ 3.5යි 2ක්. මොකක්ද එකතු වෙන්නේ? 163ට 3.5යි 2ක්. දැන් ඕක එකතු කරන්න පල්ලෙහාට ලියා ගන්නකොට ඉස්සෙල්ලා වගේම තමයි අර පූර්ණ සංඛ්‍යාවේ කොහෙද දශමතිත තියෙන්නේ? අග තමයි දශමතිත තියෙන්නේ. ඒ කියන්නේ 163යි දශමතිතයි ඔයාලට අවශ්‍ය නම් අගට තව බිංදු දෙකක් දාගන්න. ඒ කියන්නේ දශමතිතෙන් දකුණු පැත්තට තව බිංදු දෙකක් දාගන්න. හරි නේද? right. ඊට පස්සේ ඒක යටින් ලියාගන්න 3.25 කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්ව නීතිය එහෙමමයි. මොකද්ද? දශමතිත එක කෙලින් තියෙන්න ඕනේ. එතකොට එහෙනම් ඔයාලා ඕනේ පොතේ ලියලා ඇති 163.0 කියලා ලියලා ඊළඟට 3.25 කියලා යටින් ලියලා ඇති දශමතිත එක කෙලින් ඇති. අර බිංදු දෙක යටින් 5යි 2 ඇති 3 යටින් 3 ඇති. හරිද ඒ පුතේ? දැන් ඔක අපි එකතු කරලා බලමු. කොහොමද එකතු වෙන්නේ? 0.2යි 2යි 0.5යි 5යි 3යි 3යි ඊට පස්සේ දශමෙත් තියා ගන්නවා. ඊළඟට 3යි 3යි 6යි. උඩ තියෙන 6ත් එක්ක එකතු වෙන පල්ලෙහා කවුරුත් නැති නිසා ඒ 6 එහෙම්ම දානවා. ඊළඟට උඩ තියෙන එකත් එක්කත් කවුරුත් එකතු වෙන්නේ නැති නිසා ඒ එකත් එහෙම්ම දානවා. එතකොට මොකද්ද වෙන්නේ? 166.5 ඔන්න අවසාන උත්තරේ. දැන් මං හිතන්නේ දුවල පුතාලට ගොඩක් ඕක තේරෙන්නේ නැති. මම තව උදාහරණයක් දෙන්න. ඕක තව දුරටත් පැහැදිලි වෙන්න ඕන නිසා මම මේකෙදි දෙන්නේ ඔයාලට
දශම සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි. ඉස්සෙල්ලා අපි ගත්තේ පූර්ණ සංඛ්‍යාවකුයි දශම සංඛ්‍යාවකුයිනේ. දැන් දෙන්නේ දශම සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි. රයිට්. මේකත් තියා ගන්න දුවේ පුතේ. ඔන්න 42.25ට එකතු වෙන්න ඕනේ 4ක්. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. 4 කොහෙන්ද ලියන්නේ? කෝ 4 දශම තිත. දුවේ පුතේ. 4 දශම තිත තියෙන්නේ අග. ඔයාලට පැටලෙනවා නම් ඔයාලා අගින් දශම තිත දාලා තව දකුණු පැත්තට බිංදු දෙකකුත් දාගන්න. එතකොට ඕක ලියා ගන්න වෙන්නේ පල්ලෙහාට කොහමද? 42.25 ඒකට යටින් 4.0.0. දශම තිත එක කෙලින් ඇති. 2.5 කෙලින්ම යටින් බිංදු දෙකක් ඇති. 2 යටින් 4ක් ඇති. දැන් එහෙනම් දුවේ පුතේ එකතු කරමු ඕක 5.5යි 2.2යි 2යි. 2 දශම තිත තියාගත්තා. 2යි 4යි 6යි. 4 එහෙමම ලියනවා. එයාට එකතු වෙන්න කවුරුවත් නැහැ. නේද දුවේ පුතේ? හරි. මම තව එකක් ගන්නම් ඔයාලට. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ඕක වරද්දාගන්නේ දශමම දුන්නොත් කොහොම හරි ඔයාලා එකතු කරගන්නවා. පූර්ණ සංඛ්‍යාවම දුන්නොත් ඒත් ඔයාලා කොහොම හරි එකතු කරගන්නවා. ඔය දෙක මාරු කරලා දුන්නාම තමයි පාටලගන්නේ. මම දැක්කද නෝ පරිමිති ගණන් එහෙම හදනකොට අපි කලින් පරිමිති පාඩමුත් කතා කරානේ. පරිමිති ගණන් එහෙම හදද්දී ළමයි හරි අසරණ වෙනවා. ඇයි? දශම සංඛ්‍යාවයි පූර්ණ සංඛ්‍යාවයි එකතු කරගන්න දන්නේ නැහැ. නේද? කොහොමද ලියාගන්නේ කියලා දන්නේ නැහැ. නේද? සමහර විට නිකන් තේරෙනවා උත්තරේ මේක නෙමෙයි වගේ කියලා. කරන්න දෙයක් නැති හින්දා ලියනවා. නේද? සමහර විට 1.2ට මේ 3ක් විතර එකතු කරාම 1.5 කියලා ලියනවා. ඉතින් ඇත්තටම තේරෙනවා මේ 1.2කට 3ක් එකතු කරාම මේක 4.2ක් වෙන්න ඕනේ කියලා. ඒත් අර ලියා ගන්න තේරෙන්නේ නැහැ. නේද? බය වෙලා දඟලනවා ඊට පස්සේ. ඒකට හේතුව තමයි දුවේ පුතේ ඔයාලා මේක ලියන්න එකතු කරන්න ලියන විදිහ දන්නේ නැති ප්‍රශ්න. එහෙනම් මම මේ දැන් එකක් දෙන්නම් ඒ වගේ. බලමු. දැන් ඔයාලට පුළුවන් නම් දැන් මම උදාහරණ කීපයක් කරපු නිසා අපි අහගෙන ඉන්න දුවල පුතාලා එකපාරම පල්ලෙහාට ලියන්න බලන්න මේක එකතු කරන්න. ඔන්න මම කියනවා 6 එකතු කිරීම 5.3 එකතු කිරීම 12. 6 එකතු කිරීම 5.3 එකතු කිරීම 12. දැන් ලිව්වද දරුවනේ? බලමු කොහොමද ලියලා තියෙන්නේ කියලා. දැන් එක එක කට්ටිය එක එක විදිහට ලියලා ඇති. ඕන වැරදුනට ටක් ගාලා ලියා ගන්න. මම කියන්නම්. 6.0 කියලා ලියාගත්තොත් ඔයාලට පහසුයි. 6.0. ඒ කියන්නේ 6 ලිව්වා දශම තිත දැම්මා බිංදුවක් ලිව්වා. ඒකට යටින් ලියනවා 5.3. එතකොට දශම තිත තියෙන්න ඕනේ එක කෙලින්. ඒ කියන්නේ බිංදුව කෙලින් 3 තියෙන්න ඕනේ, 6 කෙලින් 5 තියෙන්න ඕනේ. ඊළඟට දුවේ පුතේ තව 12කුත් තියෙනවනේ. ඒ 12ත් යටින් ලියන්නේ ඒ ලියද්දි 12.0 කියලා ලියන්න. මොකද ඒකේ දශම ස්ථානයක් නැහැ. එතකොට ඔන්න 12.0ක් ලිව්වා. දැන් ඔය ටික එකතු කරමු. 0.3යි 3යි ආයෙ 3.3යි. එහෙනම් ඔන්න එතන එනවා 3ක් කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා දශම තිතක්. තියාගන්න දශම තිතක්. ඊට පස්සේ තියෙනවා 6යි 5යි 2යි එකතු ගන්න. 6යි 5යි කීයද? 11යි. 11යි 2යි 13යි. 13න් දුවේ පුතේ 3 දාන්න තව එකක් ඉතුරු වෙන්නේ. ඒ එක එකතු කරනවා එහා පැත්තට. එතකොට 1 කීයද? 2යි. ඔන්න දුවේ පුතේ මම ඔයාලට දශම එකතු කරන විදිය කියලා දුන්නා පටල ගන්නෙ නැති. දැන් ඔන්න උදාහරණ කීපයකට අපි කතා කරපු නිසා ඔයාලට ආයෙ පැටලෙන්නේ නැති වෙයි. හොඳට මත් තියාගන්න. දශම එකතු කරද්දී දශම තිත එක කෙලින් තියෙන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ අපි මද විරාමයක් අරගෙන එමු. ආවට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්කෝ දශම කොහොමද අඩු කරන්නේ කියලා.
හරි ගමු. දුවේ පුතේ ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නේ වයඹ හඬ රේඩියෝ නාලිකාවෙන් ගෙන එන රේඩියෝ ගණිත පන්තියත් එක්ක. අපි ඉස්සෙල්ලා දුවේ පුතේ කතා කරන්නේ මේ දශම සංඛ්‍යා එකතු කිරීම සම්බන්ධව. ඊළඟට මම ඔයාලට කියලා දෙනවා කියලා කිව්වනේ දශම සංඛ්‍යා අඩු කිරීමත්. ඔව්. දැන් අපි කතා කරලා බලමු දුවේ පුතේ කොහොමද මේ දශම සංඛ්‍යා අඩු කරන්නේ කියලා. දැන් ඕක මේ ප්‍රශ්නේ මේ දශම සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නේ 6 වසරේ ඉඳලා 11 වසර දක්වා නෙමෙයි. එතනින් එහාට දුවල පුතාලටත් තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද සමහර කට්ටියට මම දන්නවා දශම සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ඉස්කෝලේ ඉගෙන මේ කියලා දුන්නට මේ හරියට අල්ලගෙන නැහැ. සමහරවිට ඒව නැවත මතක් කරගන්නේ නැහැ. ඒ නිසා අමතක කරලා තියෙනවා. විශේෂයෙන්ම එකතු කිරීම අඩු කිරීම නම් කොහොම හරි කරගන්න පුළුවන් කියමුකෝ. හැබැයි ಗುಣ කිරීමයි බෙදීමයි දුන්නාම තමයි නේද? ගණනුත් එක්ක සමහරට එපා වෙනවා. ඒකට හේතුව ඇයි මේ දශමදිත කොහොමද ලියාගන්නේ කියලා දැන් සමහර උත්තරේ හරියට ගන්නවා. දැන් මම ගොඩක් අය දෙකක් දින අපේ පන්ති වලත් දුවල පුතාලා උත්තරේ හරියට ගන්නවා. හැබැයි දශමදිත ලියලා තිනවා වැරදි. ඉතින් දුවේ පුතේ වාඩි විභාගයට ගියාම එහෙම දශමදිත මේ වැරදි වෙට තියලා ලකුණු හම්බෙයිද? නෑ නේද? ඈ ඔයාලා දශමදිතත් හරියට තියන්න බෑ. එතකොට උත්තරේ සම්පූර්ණ වෙන්නේ. හා එහෙනම් ඒ නිසා ඔයාලා කොලයක් පෑනක් අරගෙන තියෙන නිසා ඔක ලියා ගන්න ඔහොම මම කියන්නම් ඔන්න අඩු කිරීම සම්බන්ධවත් මේකෙත් අර ඉස්සලා වගේම අපි එකතු කිරීමේදී ලිව්වේ දශම තිත එක කෙලින් එන විදියටනේ. එහෙනම් දුවේ පුතේ මේකෙත් අඩු කිරීමෙත් ලියන්නේ දශම තිත එක කෙලින් එන විදියට. එහෙනම් මොකද්ද එක කෙලින් තියෙන්න ඕනේ නැත්තේ? ඉස්සලා වගේම දශම තිත තමයි අපි එක කෙලින් ලියන්නේ. මම එක උදාහරණ ගානක් ඉස්සලා පැහැදිලි කරන්නම්. අපි අඩු කරමු මෙහෙම 8න් අඩු කරන්න ඕනේ 2.8ක්. දැන් ඕක මම කියලා නොදී ඔයාලට නිකන් අඩු කරන්න කිව්වොත් සමහර දරුවන්ට ඕක ලියා ගන්න හරියට ඇත්තටම දන්නේ නැහැ. කොහොමද ලියා ගන්න කියලා දන්නේ නැහැ. බය වෙනවා. නේද? ඕක ලියා ගන්න මෙන්න මෙහෙමයි දුවේ පුතේ. දැන් 8 කියන පූර්ණ සංඛ්‍යාවේ දශම ස්ථානයක් නැහැනේ. ඒ කියන්නේ දශම ස්ථානෙට කිසිදු ඉලක්කමක් නැහැනේ. ඒකනේ අපි ඒක දාලා නැත්තේ. එහෙනම් ඔය අගේ දශමතිත තියෙනවා නැත්තේ නෑ. තියෙන්නේ කොහෙද? 8 දකුණු පැත්තේ නැත්නම් අග තියෙන්නේ. ඒ දකුණු පැත්තේ තියෙන දශමතිත දාලා එතනින් මෙහා පැත්තට තව බිඳුවකුත් දාගන්න. ඒ කියන්නේ ලිව්වහම තියෙන්න ඕනේ 8.0 කියලා. right. ඊට යටින් ඒ දශමතිත කෙලින්ම ඊළඟ සංඛ්‍යාවේ දශමතිත තියෙන විදිහට ලියා ගන්න දුවේ පුතේ 2.8ක්. එහෙනම් ඔන්න 8.0 උඩින් ලිව්වා යටින් ලිව්ව මොකද්ද? 2.8. දැන් ඔන්න බලන්න බිඳුවට කෙලින් 8 ඇති 8ට කෙලින් 2 ඇති. දශමදිත එක කෙලින්ම ලියවිලා ඇති. දැන් ඕක දුවේ පුතේ අඩු කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයාලා බලනවා බිඳුවෙන් 8ක් අඩු කරන්න පුළුවන්ද? අපි අඩු ගන්න පටන් ගන්නේ කොයි පැත්තෙන්ද? දකුණු පැත්තෙන් නේ. right. බිඳුවෙන් 8ක් පුළුවන්ද? බෑ නේද? බිඳුවෙන් 8ක් බෑ. එහෙනම් මොකද කරන්නේ? එහා පැත්තෙන් එකක් ගන්නවා. ගත්තාම කීයද? 10යි. 10න් 8ක් ගියාම උත්තරේ කීයද? 2යි කියලා දාගන්න. දැන් හොඳට කල්පනා කරන්න එහා පැත්තේ අර 8 ළඟ ඉතුරුලා තියෙන 8මද නැත්තම් එකක් එහා පැත්තට ගියානේ. 8 නෙමෙයි දැන් තියෙන්නේ කීයද? 7යි තියෙන්නේ දැන්. ඔය 7න් කීයද අඩු වෙන්නේ? 2ක් අඩු වෙනවා. ඒ 7න් 2 ගියාම උත්තරේ කීයද පුතේ? 5යි. එහෙනම් මේක උත්තරේ කීයද? 5.2යි. කීයද උත්තරේ? 5.2යි. ඊට පස්සේ අපි තවත් එකක් බලමු. මම ඔයාලට තව එකක් සංඛ්‍යාවක් දෙන්න ලියාගන්න මේක. 150 අඩු කිරීම 30.8. මොකද්ද? 150 අඩු කිරීම 30.8. දැන් දුවේ පුතේ මේකත් අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. 150ත් ඔයාලට පේනවා දශම ස්ථානයක් නෑ නේද? ඒ දශමතිත තියෙන අග නමුත් දශමිතෙන් පස්සේ කිසිදු ඉලක්කමක් නැහැ. එහෙනම් අපි ඒක ලියාගන්නේ 150 ලියලා දශමතිත දාලා මොකද ලියාගන්නේ? බිඳුව දාගන්න. එතකොට 150.0යි. ඊට යටින් ලියනවා අපි අඩු කරන්න යන්නේ කීයක්ද ඒකෙන්? 30.8ක්. එතකොට ලියන්නේ දශමතිත එක කෙලින් තියෙන විදිහට 30.8ක් ලියා ගන්නවා. එතකොට දුවේ පුතේ බිඳුව කෙලින් 8 තියෙනවා. දශමතිත කෙලින් දශමතිත තියෙනවා. බිඳුව කෙලින් බිඳුව තියෙනවා. 5 කෙලින් 3 තියෙනවා. එක කෙලින් කවුරුවක්වත් නැහැ. එක හැමම ලියනවා. දැන් අපි අඩු කරමු. බිඳුවෙන් 8ක් පුළුවන්ද?
බෑ නේද දුවේ පුතේ? right බිංදුවෙන් 8ක් බැයි නම් අපි යනවා එහා පැත්තට. මෙන්න එහා පැත්තට ගියාම මේ එහා පැත්තේ තියෙන බිංදුවක්. දැන් මොකද කරන්නේ? එයා ළඟත් ඉල්ල ගන්න කිසිවක් නැහැ. නේද? අනේ ඉල්ල ගන්න නැහැ කවුරුවත්. නැත්තම් අපි යනවා තවත් එකක් එහා පැත්තට. එතකොට එතන තියෙනවා කීයද? 5ක් තියෙනවා. ඔය 5න් එකක් මෙහා පැත්තට ඉල්ලන් ආවම එතන මොකද වෙන්නේ? 1.10ක් වෙනවා. ඒ 10න් එකක් ආයි දශමිතියෙන් එහා පැත්තේ එක ළඟට ගියාම ඒ 10 වෙච්ච තැනම කීයද වෙන්නේ? 9ක් ඉතුරු වෙලා අර දශමිතියෙන් එහා පැත්තේ බිංදුව නම් කීයක් වෙනවද? 10ක් වෙනවා. දැන් ඔය 10න් 8ක් අඩු වුණාම උත්තරේ කීයද? 2යි. ඊට පස්සේ දශමිතිය දාගන්න. ඊළඟට තියෙනවා 9ක් නේද පුතේ? ඇයි අර එහා පැත්තෙන් ඉල්ලගෙන අවිල ඉතුරු වෙච්ච 9 තියෙනවනේ. ඒ 9න් බිංදුවක් අඩු වුණාම උත්තරේ කීයද? 9යි. ඊට පස්සේ එහා පැත්තේ තව ඉතුරු වෙලා තියෙනවා 4ක්. 4න් 3ක් ගියාම 1යි. තව තියෙනවා එකක්. ඒකෙන් අඩු වෙන්න කවුරුවක්වත් නැහැ ද්වේත පුතේ. ඒක හැමම දානවා. එහෙනම් ඔයාලට අවසාන උත්තරේ එනවා ඇති කීයද? 119.2 කියලා. කීයක් දෙන්නේ? 119.2 කියලා ඇවිල්ලා. ඊට පස්සේ මම දෙන්නම් තව දශම සංඛ්‍යා දෙකක් ඔයාලට අඩු කරන්න දුවේ පුතේ. දැන් මේ දශම සංඛ්‍යා දෙකෙත් ඔයාලට අලුත් දෙයක් තියෙනවා. ඒ දේ තමයි එක දශම සංඛ්‍යාවක දශම ස්ථාන 2යි අනෙක් දශම සංඛ්‍යාවේ දශම ස්ථාන 3යි. දැන් මෙහෙම කරන්න ගියාම සමහර ළමයි පටල ගන්න ඕනේ. ඊළඟට ලියා ගන්න ගාන දුවේ පුතේ. පළවෙනි එක 43.2.1යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ 5.3.2.5. ඕකේ දශම තිත එක කෙලින් වෙන්න ලියා ගන්න දුවේ පුතේ පල්ලෙහාට. ඒ ලියාගත්තාම ඔයාලට පේනවා ඇති මම අග ඉඳලා කිව්වොත් අගම තියෙනවා 5. ඒ 5 කෙලින් උඩ කවුරුවත් තියෙනවද? නැහැ. ඊට පස්සේ තියෙනවා 1යි ඊට යටින් 2යි තියෙනවා. ඊට පස්සේ තියෙනවා 2යි ඊට යටින් 3යි තියෙනවා. ඊට පස්සේ තියෙනවා දශම 32. ඊළඟට තියෙනවා 3යි 5යි. ඊට පස්සේ 4 තියෙනවා යටින් කවුරුවක්වත් නැහැ. එහෙනම් මතක තියාගන්න දශම තිත එක කෙලින් වෙන්න තමයි ඔයාලා මේ ලියලා තියෙන්නේ. හරි. හරි දැන් අපි අංගෝක අඩු කරන්න. දැන් අඩු කරන්නේ කොහේ ඉඳලාද? දකුණු පැත්තේ ඉඳලා නේද? නැත්නම් අග ඉඳලා. හරි. අපි දකුණෙන් පටන් ගමු දෙපොතේ. පටන් ගත්තාම ඔයාලට පේනවා ඇති මෙතන පහට උඩින් කිසිම ඉලක්කමක් නැහැනේ. නැහැ කියලා නිකම් පහ දානවද? නෑ නෑ. අපි කරන්නේ එහා පැත්තෙන් ඉල්ලන් එනවා. මොකද උතන නැති වුණාට උතන තියෙනවා කවුද? බිංදුව කියන ඉලක්කම ඉන්නවා. ඔයාලට පැටලෙනවා නම් කාට හරි ගාන හදා ගන්නකොට එතන බිංදුව දාගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ගාන සුළු කරගෙන යන්න පුළුවන්. හරි නේද ඔය පුතේ? right. ඔන්න අපි බිංදුව දාගත්තා. දැන් බිංදුවෙන් 5ක් බැරි නිසා අපි එහා පැත්තේ එකක් ගත්තා 10යි. 10න් 5ක් ගියාම කීයද? 5යි. ඊට පස්සේ දැන් අර එහා පැත්තේ තිබුණේ 1යිනේ. දැන් එතන කීයද තව ඉතුරුලා තියෙන්නේ? අනේ එතන තියෙන කීයද? බිංදුව. ආයෙත් දුවේ පුතේ බිංදුවෙන් දෙකක් අඩු කරන්න පුළුවන්ද? බෑ. අපිට සිද්ධ වෙනවා ඊට එහා පැත්තේ ඉලක්කමෙන් තව එක්කෙනෙක් ඉල්ල ගන්න. ඉල්ල ගත්තාම 10යි. 10න් දෙකක් ගියාම කීයද උත්තරේ? 8යි. ඊට පස්සේ දැන් එහා පැත්තේ ඉතුරුලා තියෙන්නේ එකක් නේ තව. එකෙන් 3ක් අඩු ගන්න බැරි නිසා ඊට එහා පැත්තෙන්, ඒ කියන්නේ දශම දිතර එහා පැත්තෙන් තියෙන 3ෙන්. දැන් වල ලියාගත්ත නෝට් එකේ පේනවා ඇති දශම දිතර එහා පැත්තෙන් තියෙනවා 3ක්. ඒ 3ෙන් එකක් ආපහු අපි දකුණු පැත්තට ඉල්ල ගන්නවා. ඒතර කීයද ඔය පුතේ? 11යි. 11න් අඩු වෙනවා කීයද? 3ක්. 11න් 3ක් ගියාම කීයද ඔය පුතේ උත්තරේ? 8ක් කියලා අපි උන්න දා ගන්නවා. ඊට පස්සේ මතක ඇතුව අර දශම ස්ථාන දෙක නැත්නම් දශම තිත දෙක කෙලින් තව දශම තිතක් අපේ උත්තරේ ලියන තැන දා ගන්නවා. ඊට පස්සේ දැන් අපි ආය අඩු කරන්න යනවා. යද්දි දැන් අතන 3ක් නැහැ. තියෙන්නේ කීයද? 2යි. 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 12ක් වෙනවා. 12න් 5ක් ගියාම කීයද? 7යි. ඊට පස්සේ ඉතුරුලා තියෙන තව කීයද අතන? 4න් 3ක් තව ඉතුරුලා තියෙනවා. දුවේ පුතේ ඒ 3ත් එක්ක අඩු වෙන්න කවුරුවක්වත් මෙතන නැහැ. එහෙනම් කීයද උත්තරේ වෙන්නේ? ඒ තුන එහෙමම දා ගන්නවා 37.885ක් වෙනවා උත්තරේ. දැන් ඔයාලා තවත් දෙයක් මම මෙතන මතක් කරන්නම්. සමහර දුල පුතා ඉන්නවා දශම සංඛ්‍යා කියවන්න කිව්වම මෙන්න මෙහෙම කියනවා. 37.885යි. හරිද ඒක? අපේ වැරදි දුවේ පුතේ. මම තියාගන්න දශම ස්ථාන අපි කියවන්නේ එකෙන් එක. ඔහොම 885යි කියලා එහෙම කියන්නේ නැහැ. අපි ඔක් කියවන්නේ කොහමද?
37.885යි. ඒකේදී ඉලක්කම් අපිට 5ක් තිබුණත් කියන්න වෙන්නේ 37.885 එහෙම කියවන්නේ. නැතුව 8500යි 2300යි එහෙම කියලා කවදාවත් කියන්නේ නෑ දුවේ පුතේ. ඔන්න හොඳට මතක තියාගන්න. දශම ස්ථාන කියවනකොට තනි ඉලක්කම ගානේ අපි හැම වෙලාවෙම කියවන්න ඕනේ. හරි දුවේ පුතේ. ඊට පස්සේ මම ඔයාලට ඔහොමම කියලා දෙන්නම්. දැන් අපි එකතු කිරීම කරා අඩු කිරීම කරා. ඔය දෙකේදීම අපි දශම තිත ගැන සෑහෙන්න කල්පනාකාරී වුණා. නේද? ඒ කියන්නේ දශම තිත එක කෙලින් තියලා තමයි ඔය ගණිත කර්ම දෙකම අපි සිද්ධ කරේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ಗುಣ කිරීම ගැන නේද පුතේ? දැන් මේ ಗುಣ කිරීම අර එකතු කිරීම අඩු කිරීම වගේ නෙමෙයි. මම ඔයාලට මේකෙදි පහසුම විදිය කියලා දෙන්න. ඔයාලේ පහසුම විදිය ලියාගෙන මතක තියාගන්න ඕන. හරිද පුතේ? රයිට්. ඔන්න ඔයාලා ගානක් ලියාගන්න 4.23. ඔන්න අපි දශම කියුවේ මතක තියාගන්න කොහොමද කියුවේ? 23 කියලා මම කිව්වේ නෑ. හොඳට ඔළුවට ගන්න ඕවා ඈ. සමහර දුරපත මම දකිනවා කොච්චර අපි කිව්වත් ඕක ගණන් ගන්නෑ. කියන්නේ කොහමද? 4.23. එහෙම සංඛ්‍යාවක් කොහෙවත් නෑ දුවේ පුතේ. 4.23 කියලා තියෙන්නේ. 4.23 ගුණ කරන්න ඕනේ 1.5. දැන් දුවේ පුතේ මේක කරන්න තියෙන ඔයාලට ලේසිම විදිහ තමයි ඔයාලා මේ දශම 32ම අමතක කරන්න. දැන් අමතක කරන්න කියලා කවුරුවක්වත් ඕක මකලා හැම දාන්න එපා ඈ. නේද? නැත්නම් අමතක කරන්න කිව්වනේ සර් කියලා මකලා දායි. මකන්න එපා කවුරුවක්වත්. දශම තිත අමතක කළා අපි සාමාන්‍යයෙන් අපි අර සංඛ්‍යා දෙකක් ගුණ කරන්න ලියා ගන්න විදිය තියෙන්නේ. දන්නව නේද මේ විදිය? ඒ විදිහට 423 ඒ කියන්නේ දශම තිත අමතක කරොත් ඔක 423ක් වෙනවනේ. 423 15න් ගුණ කරනවා කියලා ලියා ගන්න. දශම 32ම අමතක කරා පැත්තකින් ලියාගත්තා. මොකද ලියන්නේ? 423 ගුණ කරන්න ඕනේ කීයද? 15. ඒවල මම ගුණ කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. 423 ගුණ කිරීම 15 කියලා දාගත්තා නම් ඔයාලා ඉස්සලම අපි කීයද ගුණ කරන්න දුවේ පුතේ? ඉස්සලම ගුණ කරන්නේ 5න්. 5 වරක් 3 15යි. 15න් 5 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. 10යි අර අමතක මේ ඉතුරු වෙච්ච එකයි කීයද? 11යි. 11න් එකක් දානවා තවත් එකක් ඉතුරුයි. 5 වරක් 4 20යි. 20යි එකයි කීයද? 21යි. ඔන්න එතන එනවා 2යි 1යි 1යි 5ක් කියලා අපිට උත්තරයක් එනවා. ඉතින් ඒ පළවෙනි 5න් ගුණ කරාම එන උත්තර ටික. ඊට පස්සේ අපි යන්නේ දුවේ පුතේ අර එක තියෙනවනේ. එකෙන් ගුණ කරන්න. එකෙන් ගුණ කරනවා දැන් දාන්නේ කොහෙන්ද අපි? දෙවනි ඉලක්කම යටින් දාන්නේ. දෙවනි ඉලක්කම කියලා කියන්නේ හරියටම එක යටින් තමයි දාන්න පටන් ගන්න. එතකොට ඉස්සෙල්ලාම අපි 5න් ගුණ කරපු ටික දැන් මේ 5 යටින්නේ. ඊට පස්සේ ඊට යටින් එකෙන් ගුණ කරපු ටික දානවා එක යටින්. මෙන්න මෙහෙම. 1 වරක් 3 3යි. 1 වරක් 2 2යි. 1 වරක් 4 4යි. එහෙනම් දැන් දුවේ පුතේ ඔයාලට පේලි දෙකක් ඇවිල්ලා ඇති. එකක් පළවෙනි පොලිම 2යි 1යි 1යි 5. දෙවෙනි පොලිම 4යි 2යි 3. එතකොට ඉලක්කම් තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් 5ට යටින් කවුරුවත් නැහැ. 1ට යටින් ඉන්නවා 3. 1ට යටින් ඉන්නවා 2. ආයි 2ට යටින් ඉන්නවා 4. දැන් ওই ටික පල්ලෙහාට මොකද අපි කරන්නේ? එකතු කරගන්න. එතකොට දුවේ පුතේ 5යි 3යි 1යි 4යි 2යි 1යි 3යි 6යි 2යි 4යි. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා 6345ක් කියලා උත්තරයක්. දැන් ඔයාලට ඕක සමහර දරුවන්ට ඕකට අග්ගල කරගන්න පුළුවන්. මොකද ගුණ කිරීමට දක්ෂතාවය තියෙන දරුවෝ ඉන්නවා. එතකොට මේ අපහසු දරුවොත් ඕක කොහොම හරි ගුණ කරගත්තාම ඔයාලට හම්බෙන සංඛ්‍යාව තමයි 6345. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ ඕකේ කොහොමද දශම ස්ථාන තියන්නේ කියලානේ. දැන් දුවේ පුතේ බලන්න අපි ලියාගත්ත ගාන දිහා. ওই ගානේ තියෙන සංඛ්‍යා දෙකේ දශම ස්ථාන ඒවා කීයක් තියෙනවද? දැන් පළවෙනි සංඛ්‍යාව බලුවොත් එimhe 4.2යි තුනනේ. ඒකේ දශම ස්ථාන ඉලක්කම් දෙකක් තියෙනවා. ඊළඟ සංඛ්‍යාව බලුවොත් ඒක 1.5නේ. ඒකේ දශම ස්ථාන කීයක් තියෙනවද? එකක් තියෙනවා. අර එකේ 2යි මේකේ 1යි ඔක්කොම දශම ස්ථාන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ අර අපි ගුණ කරලා ගත්තනේ 6345 කියලා උත්තරයක්. ඒකේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. එහෙම තේරෙන්නේ නැත්නම් දකුණේ සිට වමට
අපි අරින්න ඕනේ දශම ස්ථාන 3ක්. දශම ස්ථාන 3ක් ඉඩ ඇරලයි දශම තිත තියාගන්න. ඒ කියන්නේ හරියටම 6යි 3යි මැද්දෙන් තමයි දශමෙත් තියන්නේ. ඔන්න තියාගන්නකො දැන් 6යි 3යි මැද්දෙන් දශම තිත. එහෙම දශම තිත තිබ්බට පස්සේ බලන්න ඕක කොහොමද අපි කියවන්නේ කියලා. දැන් අර ඉස්සෙල්ලා වගේ 6345 කියලා කියන්න පුළුවන්ද? බෑ දුවේ පුතේ. දැන් කියන්නේ කොහොමද 6.3.4.5 කියලා. කොහොමද කියවන්නේ? 6.3.4.5 කියලායි ওই සංඛ්‍යාව අපි කියවන්නේ. ඔන්න මම කියලා දුන්නා දුවේ පුතේ දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කරන විදිය. දැන් මම තව උදාහරණයක් ඔයාලට ගන්නම්. මේ උදාහරණයේදී මම ඔයාලට අලුතෙන් තව දෙයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහර දරුවෝ මෙන්න මේ තැනුත් වරද්ද ගන්නවා. බලන්න මොකද්ද කියලා. 4.5 ගුණ කරන්න ඕනේ 62.3. 4.5 ගුණ කරන්න ඕනේ 63.2 කියලා ගන්න දුවේ. 63.2 4.5 ගුණ කිරීම 63.2. හරි. දැන් මේකේ ඔයාලා මේ ගුණ කරන්න ලියා ගන්නකොට දුවේ පුතේ ඉලක්කම් වැඩි සංඛ්‍යාව මොකද්ද මේකේ? 63.2 නේද? ඒක උඩින් ලියා ගන්න. මොකද ඔයාලට ගුණ කිරීම පහසු වෙන්නේ ඉලක්කම් වැඩි එක උඩින් ලියලා ඉලක්කම් අඩු එක පල්ලෙහාන් ලියුවොත් තමයි ඔයාලට ගුණ කිරීම ඊටම පහසු වෙන්නේ. එහෙනම් ඔයාලා ගුණ කරන් ලියනකොට මම කිව්වනේ දශම තිත අමතක කරලා ලියන්න කියලා. දශම තිත අමතක කරා. එහෙනම් උඩින් ලියන්නේ කවුද? ඉලක්කම් වැඩි එක්කන. කවුද මේක ඉලක්කම් වැඩි එක්කන? 432. සමාන දුපතේ 632 නේද? ඉලක්කම් වැඩි එක්කන කවුද? 632. ඊට යටින් ලියනවා කීයද? 45. ඔන්න 632 ගුණ කිරීම යටින් ලියනවා කවුද? 45. දැන් අපි ගුණ කරමු. මොකද අපිට අර ඉලක්කම් අඩු එක උඩින් ලියලා ඉලක්කම් වැඩි එක යටින් ලිව්වොත් හරි අමාරුයි ඔක ගුණ කරගන්න ගියාම. ලේසිම විදිය තමයි ඉලක්කම් වැඩි එක්කන උඩිනුත් ඉලක්කම් අඩු එක්කන දුවේ පුතේ යටිනුත් ලියන්න. right. දැන් අපි ගුණ කරමු. ඉස්සෙල්ලා වගේම 5 වරක් 2 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි අර ඉතුරු එකයි කීයද? 16න් 6 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 6 30යි 30යි එකයි කීයද? 31යි. අන්න දුවේ පුතේ පළවෙනි පොලිම ඔයාලට එන්න ඇති 3160ක් කියලා. නේද? ඔන්න අපේ දැන් පළවෙනි ඉලක්කමෙන් ගුණ කරන වැඩේ ඉවරයි. ඊට පස්සේ දුවේ පුතේ ඊළඟට තියෙනවා අපිට 4ෙන් ගුණ කරන්න. 4ෙන් ගුණ කරමු. දැන් මතකද 4ෙන් ගුණ කරලා කොහෙන්ද අපි ලියන්නේ කියලා? කා යටින්ද ලියන්නේ? 6 යටින් තමයි ලියන්න පටන් ගන්නේ. එහෙනම් දුවේ පුතේ ඔන්න 4 වරක් 2 කීයද? 8යි. දාගන්න 6 යටින් 8. හරි. ඊට පස්සේ 4 වරක් 3 12න් 2 දානවා එකක් ඉතුරුයි කියලා මතක තියාගන්න. ඊට පස්සේ 4 වරක් 6 24යි අර ඉතුරු එකයි කීයද? 25යි. එතකොට ඔන්න දෙවනි පොලිමේ නෙමෙයි දුවේ පුතේ 2528ක්. කීයද? 2528ක්. දැන් ওই ටික ඉස්සෙල්ලා වගේ මොකද කරන්නේ? පල්ලෙහාට එකතු කර ගන්නවා. එතකොට බලමු බිඳුවයි නේද? 6යි 8යි 14න් 4 දානවා එකක් ඉතුරුයි නේද? ඊට පස්සේ 2යි 1යි 3යි අර ඉතුරු එකයි කීයද? 4යි. ඊට පස්සේ 5යි 3යි 8යි ඊළඟට 2යි. දැන් දුවේ පුතේ ඔයාලට අවසානට එකතුත් කරාට පස්සේ උත්තරයක් ඇවිල්ලා ඇති 28440 කියලා. කීයද? 28440 කියලා. දැන් දුවේ පුතේ ඔකේ දශම තිත තියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහමයි. යන්න අපේ ගානට ආයෙ පාරක්. බලන්න පළවෙනි සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තියෙනවද? එකක් තියෙනවා. බලන්න දෙවෙනි සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තියෙනවද? එකක් තියෙනවා. 1යි 1යි ඔක්කොම දශම ස්ථාන කීයක් තියෙන්න ඕනේද? දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ අපේ උත්තරේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. එහෙම නැතුව කියනවා නම් දකුණේ සිට වමට දශම ස්ථාන කීයක් අපි අයින් කරන්න ඕනද? දෙකක් අයින් කරලායි තිත තියන්නේ. එහෙනම් ඔයාලට ඔන්න තිත තියාගත්තට පස්සේ උත්තරේ හම්බ වෙනවාද මෙන්න මෙහෙම 284.4යි බිඳුවයි. ඕකේ දුවේ පුතේ
අග තියෙන බිඳුව ඔයාලා ලිව්වේ නැතත් කිසි ගැටලුවක් නැහැ. මොකද ඒකට වටිනාකමක් නැති නිසා. ඒ කියන්නේ ඔයාලා මෙහෙම ලිව්වත් හරි. කොහමද 284.4 කියලා විතරක් ලිව්වත් ඔයාලා නිවැරදි දුවේ පුතේ. හරිද? රයිට්. ඊට පස්සේ අපි බලමු දැන් ඔන්න මම ගුණ කිරීම සම්බන්ධව ගොඩක් කතා කරා. තව එකක් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා හිතුවා. පූර්ණ සංඛ්‍යාවකුයි දශම සංඛ්‍යාවකුයි හැබැයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ දැන් අපි දන්නවා අපිට සමහර දශම සංඛ්‍යා හම් වෙනවනේ 0.0 කියලා. නේද? ඒ කියන්නේ 0.5 නැත්තම් 0.23 නැත්තම් 0.25 නැත්තම් 0.432 ඔය වගේ 0.0 කියලා පටන් ගන්නව තියෙනවනේ. නේද? ඒව ಗುಣ කරන විදිහත් මම පොඩ්ඩක් ඔයාලට මතක් කරලා දෙන්නම්. හොඳට අහගන්න. සහ කොලයක ලියා ගන්න. දැන් ඔන්න දුවේ පුතේ අපිට ಗುಣ කරන්න තියෙන සංඛ්‍යා දෙක තමයි 1.23 ಗುಣ කරන්න ඕනේ 0.25. මොකක්ද ආයෙත් මම ඕනක් කියන්නම් 1.23 ಗುಣ කරන්න ඕනේ 0.25. දැන් දුවේ පුතේ මේකත් මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම අපිට පුළුවන් දශම තිත අමතක කරලා පූර්ණ සංඛ්‍යා දෙකක් විදිහට ලියලා ගුණ කරන්න. ඒ කියන්නේ 1.2 තිතේ 2.3 දශම තිත අමතක කරොත් මොකක්ද දෙන්නේ? 123. ඊළඟට 0.25 දශම තිත අමතක කරොත් කීය දෙන්නේ? 25. එයි මම 0.25 කිව්වේ නැත්තේ. දෙපොතේ මම ඉස්සරහත් කියලා තියෙනවා. ඉස්සරහට බින්දු දැම්මා කියලා කිසිම පූර්ණ සංඛ්‍යාවක වටිනාකම වෙනස් වෙනවද? තාත්තේ මට දෙන්නකෝ රුපියල් 5ක් කියලා කියනවා. තාත්තා 5ක් දෙනවා. තව දරුවෙක් කියනවා තාත්තේ මට දෙන්නකෝ 0.5ක් කියලා. දැන් ඔය දෙක වටිනාකම් දෙකක්ද? නෑ නේද? අපිට 0.5ක් කිල්ලුවත් හම්බෙන්නේ 5මයි. නිකම්ම 5ක් කිල්ලුවත් හම්බෙන්නේ 5මයි. හැබැයි ඒක මෙහෙම දෙයක් වෙනවද පුතේ? ඕක අගට බින්දු ටික දාගන්න පුළුවන්කමක් තිබ්බනම් ඉතින් හරිම ෂොක් වෙනවා. දැක්කනේ පුතේ පූර්ණ සංඛ්‍යාවකදී ඉස්සරහට බින්දුව ආවා කියලා ඒවේ වටිනාකම කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අගට දාගන්න පුළුවන් නම් අපිට වටිනාකම වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් ඒ නිසා දුවේ පුතේ අපිට ඕකෙදී ඕක පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපි හිතනකොට 0.25 කියන එකේ ඉස්සරහා තියෙන බින්දුව අපිට වැඩක් නැහැ 25 කියලා හිතන්න. එහෙනම් දැන් උන අපි ගුණ කරන්න යන්නේ 123 25යි. හරි? රයිට් අපි ගුණ කරමු. 5 වරක් 3 15න් 5 දානවා එකක් ඉතුරුයි නේද? 5 වරක් 2 11යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි කීයද? 6යි. ඔන්න පළවෙනි පොලිම ඔයාලට අවිල්ල තිබුවේ පුතේ 615ක් කියලා. ඊළඟට දුවේ පුතේ දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ දෙකෙන් ගුණ කරන ටික දාන්නේ කොහෙන්ද? අර එක යටින් නැත්තම් දෙවෙනි ඉලක්කම යටින් තමයි දාන්නේ. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. 246ක් එතන එනවා. ඒතකොට අග තියෙන 6 තියෙන්න ඕන අර උඩ තියෙන එක යටින්. තේරුණා නේද? ඊට පස්සේ ඔන්න අපි පල්ලෙහාට එකතු කරනවා 5 5ත් එක කවුරුත් නෑ දුවේ පුතේ එකතු වෙන්න 5 හැමම දානවා. එකත් එක්ක යටින් ඉන්නව කවුද? 6ක් ඉන්නවා. ඒතකොට එතන කීයද? 7යි. 6 1යි 7යි. ඊට පස්සේ 6 4යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි දුවේ පුතේ 2යි 1යි කීයද? 3යි. දැන් ඔයාලට උත්තරය ඇවිල්ලා ඇති 3075ක් කියලා. දැන් අපි යමු දශමෙත් තියාගන්න. දැන් දශමෙත් තියන්න ගියාම අපි ලියපු සංඛ්‍යා දෙකේ දශම ස්ථාන කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ගිහිල්ලා 1.23 දශම ස්ථාන ඉලක්කම් දෙකක් තියෙනවා 2යි 3යි නේ ඊට පස්සේ 0.25 දශම ස්ථාන ඉලක්කම් කීයක් තියෙනවද දෙකක් තියෙනවා එහෙනම් ඔක්කොම දශම ස්ථාන ඉලක්කම් කීයක් තියෙනවද 4ක් තියෙන්න ඕනේ හරි දුවේ පුතේ දැන් ඕකේ 4ක් දාගන්නේ හරි අපි ගුණ කළාවන උත්තරයක් අපිට 3075 කියලා ඔය 3075 කියන උත්තරේ පිටිපස්සේ ඉඳලා. එහෙමත් නැත්නම් දකුණේ ඉඳලා ඉස්සරහට එන්න 4ක්. 4ක් ආවම මේ සංඛ්‍යාව ඉස්සරහටම ඇවිල්ලා ඇති. දාගන්න එතනින් දශමදිත දාලා
ඒ දශමතිට ඉස්සරහින් තවත් බිඳුවකුත් දාගන්න. ඒතර ඔක කොහොමද තියෙන්න ඕනේ වෙන්නේ? 0.0.7.5 කියලා. මොකක්ද තියෙන්න ඕනේද පුතේ? 0.3.7.5 කියලා. හරිද පුතේ? අපි ඊළඟට මම ඔයාලට කතා කරන්න තියෙන දැන් අපි එකතු කිරීම කතා කරා, අඩු කිරීම කතා කරා, ඔන්න ಗುಣ කිරීමත් කතා කරා. විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි එකතු කරද්දී සහ අඩු කරද්දී දශම තිත කොහොමද තියෙන්න ඕන වෙන්නේ? එක කෙලින් තියෙන්න ඕන. නේද පුතේ? දශම තිත තියෙන්න ඕන එක කෙලින්. ඊළඟට අපි ಗುಣ කිරීම ගැන කතා කරන්නද පුතේ? ಗುಣ කිරීම ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම අපි දශම තිත අමතක කරලා ಗುಣ කරොත් අපිට මේක ಗುಣ කරගන්න හරිම පහසුයි. ඒතර අර වාල්ට තියෙන පැටලෙන ගතිය මොකද වෙන්නේ? නැතුව යනවා. දශම තිත අමතක කරලා අපි සාමාන්‍යයෙන් පූර්ණ සංඛ්‍යා දෙකක් ಗುಣ කරන විදිහට ಗುಣ කරලා තමයි අන්තිමට තියෙන දශම ස්ථාන ගණන් කරලා පිළිතුරේ දශම තිත තියාගන්න. එහෙනම් ඔය අවස්ථා තුන හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පුතේ අපි යනවා බෙදීමට. මම මෙහෙම බෙදීමත් ඔයාලට පුතේ කියලා දෙන්නම්. බෙදීමේදී ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ දැන් අපි බෙදීමක් කියලා ගියාම අපිට භාගයක් විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ හරයක් සහ ලවයක් තියෙන විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට ඔය හරයට එන සංඛ්‍යාව නැත්නම් අපි බෙදන්න යන සංඛ්‍යාවට දශම ආවොත් එහෙම අපිට චුට්ටක් අර පහසුවෙන් බෙදා ගන්න තියෙන ගතිය මොකද වෙන්නේ? නැතු වෙනවා. ඒකටත් මම දුවේ පුතේ ලේසි ක්‍රමයක් කියන්නම්. උදාහරණයක් ගමුකෝ. දැන් ඔයාලගේ පොතක් පෑනක් තියෙනවනේ. ඒක ලියා ගන්න දුවේ පුතේ 65 බෙදන්න ඕන කියලා 1.5. දැන් ඔක අපි භාගයක් විතර ලිව්වොත් 65 ලිව්වා, ඉරක් ගැහුවා යටින්. ඒ ඉර යටින් මොකක්ද තියෙන්නේ? 1.5. ඒ කියන්නේ හරියට 1.5න් 65ක් කියලා ලිව්වා වගේ. දැන් ඔගේ ලවයේ තියෙන්නේ 65, හරේ තියෙන්නේ 1.5. ඒ කියන්නේ 65 බෙදන්න ඕනේ දුවේ පුතේ 1.5. දැන් ඔය හරේ දශම තිත තියාගෙන බෙදන්න ගියොත් හරිම අමාරුවක වැඩෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න හරේ දශම තිත තියාගෙන බෙදනවා කියන එක අපිට කරන්න අපහසු වැඩක්. ඒ නිසා අපි හරේ දශම තිත නැති කරගන්න ඕනේ. දැන් ඔයාලට මම කලින් දුවේ පුතේ කියලා තියෙනවා අපි සාමාන්‍යයෙන් එක දශම ස්ථානයක් නැති කරගන්න නම් සංඛ්‍යාවක ඒ සංඛ්‍යාව 10න් ගුණ කරා නම් හරි. දශම ස්ථාන දෙකක් නැති කරගන්න ඕන නම් අපි ඒ සංඛ්‍යාව 100න් ගුණ කරා නම් හරි. දශම ස්ථාන 3ක් නැති කරගන්න ඕන නම් ඒ සංඛ්‍යාව 1000න් ගුණ කරා නම් ඒ දශම ස්ථාන 3ම ඉවත් වෙලා යනවා. එහෙනම් ඒ වගේ දුවේ පුතේ මෙතන හරේ තියෙන්නේ එක දශම ස්ථානයක් තියෙන සංඛ්‍යාවන්නේ. ඕකේ ඔය එක දශම ස්ථානේ නැති කරගන්න අපි හරය ගුණ කරනවා කීයද? 10යි. දුවේ පුතේ හරයට යම් කිසි දෙයක් කරනවා නම් ලවයටත් ඒ දේ ඒ විදිහටම කරන්න ඕනේ. හරියට නිකන් මේ වගේ. මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා පන්තියට ගුරුතුමෙක් එනවා එක අතක් ෂර්ට් එක ඇඳලා එක අතක් දිගට දාගෙන අධික ෂර්ට් එකක් හිතන්නකෝ පොඩ්ඩක්. හිතින්ම වගන්නකෝ. එක අතක් දිගට දාලා අනික් අත කොටට දාලා එනවා. දැන් දැක්ක ගමන් අලුත් ගුරුවරයෙක් කියලා දැන් දැක්ක ගමන් ඔයාලට මොකක්ද හිතෙන්නේ? කවුද පොලේ මේ කියලා බලනව නේද? බලනව නේද එහෙම? යාළුවට ඕන නම් කියනවා ඒ කවුද අර පිස්සෙක් වගේ ඇවිල්ලා එහෙමත් කියනව නේද? ඇයි ඒකට හේතුව? ඇයි? එක අතක් දිගට අනික් අත කොටට. පන්තිය වෙන්න ඕනේ පාරේ ගියත් එහෙම මිනිස්සෙක් අපි හිතන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද කොහෙද? නේද? අපි එහෙම හිතනව නේද? එහෙනම් දුවේ පුතේ මොකද්ද එතන තිබුණු ඔයාලට එහෙම පිස්සු වගේ කියලා හිතෙන්න මොකද්ද තිබුණු අවුල එතන? අත් දෙකම එක්ක දිගට තියෙන්න ඕනේ. එක්ක අත් දෙකම කොටට නමලා තියෙන්න ඕනේ. නේද? අන්න ඒ වගේ තමයි දුවේ පුතේ මතක තියාගන්න. ඔයාලා යම් දෙයක් හරයට කරනවා නම් ලවයටත් ඒ දේ ඒ විදිහටම කරේ නැත්තම් ඔයාලට පිස්සු වගේ පේන්නේ නැතේ. හැබැයි ගාන වරදිනවා. තේරුණාද? හරයට යම් දෙයක් කරනවා නම් ලවයටත් ඒ දේ ඒ විදිහටම කරේ නැත්තම් ඔය ගාන වරදිනවා. එහෙනම් දුවේ පුතේ 1.5 දශමතිත නැති කරගන්න ඔයාලා මේක 10න් ගුණ කරනවා නම් ඒ කියන්නේ හරය 10න් ගුණ කරනවා නම් ලවයත් අනිවාර්යෙන්ම කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 10න් ගුණ කරන්න ඕනේ.
එහෙනම් ඔන්න ಗುಣ කරාට පස්සේ න උත්තර දෙක අපි පොඩ්ඩක් බලමු. ලවේනවා 650. ඇයි 65 10න් ගුණ කරාම කීයද උත්තරේ? 650යි. හරේනවා අර දශමදිත එකක් පස්සට ගිහිල්ලා 1.5 10න් ගුණ කරාම කීයක්ද වෙන්නේ? 15ක් වෙනවා. එහෙනම් දැන් ඔන්න අපිට දුවේ පුතේ දශම නැතුව පූර්ණ සංඛ්‍යා දෙකක් ලැබිලා තිනවා බෙදන්න. කීයද බෙදන්න තියෙන්නේ? 650 15න් බෙදන්න ඕන අපිට ලැබිලා තියෙනවා. හා දුවේ පුතේ. දැන් ඔයාලට 15 වරක් චක්‍රේ ඉතින් අපි සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ 12 වරක් 13 වරක් වෙනකම් වගේ චක්‍රේ පාඩම් කරන්නේ. ඒකත් පාඩම් කරන්නේ ගොඩක් වෙලාවට පොඩි පන්තිවලදී. පොඩි පන්තිවලදී කියන 6 7 වගේ නම් හොඳට කඩපාඩම්. පස්සේ මොකද වෙන්නේ? ටික ඇයි ඉස්කෝලේ වලින් ගන්නෙත් නෑ නේද? ගෙදරිනුත් පොඩ්ඩක් අර ශිෂ්‍යත්වර වගේ එහෙම නම් ඕක කඩපාඩම් කරනවා නේද? පස්සේ ඉතින් ඕක මොකද වෙන්නේ? ආයෙ පාඩම් ගන්න ඉතින් අමතක කරනවා. නේද? ඉතින් එහෙම දැන් 15 වරක් එහෙමවත් පාඩම් කරන්නේ නෑනේ. නේද? අඩුම ගානේ 15 වරක් එහෙමවත් පාඩම් ගන්න තිබ්බනම් පොඩ්ඩක් මතක් වෙන්න පුළුවන්. එහෙනම් මම මේක බෙදෙන විදිය හොඳට කියලා දෙන්නම්. ඔන්න අහගන්න. ඔයාලත් කොලයක් අරන් දීර්ඝ බෙදීමෙන් බෙදන්න ලියා ගන්න. ටිකක් ඉඩ ඇතුව 650 බෙදන්න තියෙන දුවේ පුතේ 15න්. දැන් ඔයාලට චක්‍රය දන්නේ නැත්නම් කරන්න තියෙන්නේ අපි ඉස්සලම් බලනවා දැන් 6ට 15 ඒවා නැහැනේ. ඒක අපි දන්නවා. 6ට 15 ඒවා නැහැ. ඊට පස්සේ එහා පැත්තේ තියෙන ඉලක්කමත් එක්ක බැලුවොත් එහෙම 65. 65ටම 15 ඒවා කීයක් තියෙනවාද කියලා ඔයාලා උපකල්පනය කරන්න. ඒ කියන්නේ අපි 15 වර චක්‍රය දන්නේ නැතිනම් හිතනවා මෙච්චරක් විතර ඇති කියලා. දැන් අපි දෙමු එක දරුවෙක්ට හිතනවා 65ට 15 ඒවා ඇති මේ කීයද 5ක් කියලා. ඊට පස්සේ ඔයාලා මොකද කරන්නේ? එකපාරට දාන්න යන්න එපා 15 පැත්තක 5න් ගුණ කරගන්න. කීයද 15 වරක් 5 ගුණ කරාම දුවේ පුතේ වෙන්නේ? කීයක් කරනවද? 75ක් වෙනවා. අන්න ඒ 75 උත්තරේ දැක්ක ගම මතක් වෙන්න ඕනේ අපි හොයන්නේ 65ට 15 වනේ. එහෙනම් 75ක් වුණොත් මේක ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දුවේ පුතේ 65ට 15 එච්චර නෑ කියලා දැන් ඔයාලේ ඔළුවට යනව නේද? එහෙනම් 65ට 15 පහක් ඕන්න නෑ. එහෙනම් අපි කීයක් දිනවද බලන්නේ? 4ක් බලනවා. එතකොට 65ට 15 4ක් කියලා බැලුවොත් එහෙම 15 4ක් පැත්තේ ගුණ කළ බලන්න කීයද කියලා? 15 වරක් 4 කීයද ආවේ? 60යි. අන්න හරියටම අපිට ආවා නේද? ඒ කියන්නේ හරියටම කියලා කිව්වේ 65ම ආවේ නෑ. නමුත් අපිට ඊටාම ආසන්න උත්තරයක් ආවා. දුවේ පුතේ උතනදී අපිට 65ම ගන්න බෑ. මොකද 65 කියලා කියන්නේ 15 ගුණිතයක් නෙමෙයි. ඒ නිසා අපිට 65ම හරියටම ගන්න බෑ. හැබැයි ආසන්නම උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් 65ට ආසන්නම ගාන වෙන්නේ කීයද? 15. එහෙනම් 15 කීයද? 4. එහෙනම් 15 වරක් 4 60යි. එහෙනම් අපි ඔන්න ගිහිලා දා ගන්නවා උඩින් කීයද? 4යි කියලා. දැන් ඔය 4 දාද්දිත් සමහර දුවල පුතලා පටල ගන්නවා. දැන් ඔය දීර්ඝ බෙදීමේ 4 දාන්නේ කවුරු උඩින්ද? 6 උඩින්ද 5 උඩින්ද? දුවේ පුතේ 65 5 උඩින් දා ගන්න 4. එතකොට ඔයාලට තවත් හරිම පහසු වෙනවා මේ ගාන හදාගන්න. එහෙනම් දැන් ඔන්න 4 වරක් 15 කීයද? 60යි කියලා අර 65 යටින් දා ගන්නවා. අපි සාමාන්‍යයෙන් දීර්ඝ බෙදීමෙන් බෙදන්නේ මේ විදියට. ඊට පස්සේ 65න් 60ක් අඩු කරාම යටින් ඉරක් ගහලා අඩු කරනවා. ඉතුරු කීයද? ඉතුරු 5යි. ඊට පස්සේ දුවේ පුතේ ඔය 5ට අපි දිනනවා උඩින් අර ඉතුරුලා තියෙනවා තව බිඳුවක්. 650 දකුණු පැත්තේ අග තියෙනවනේ බිඳුවක්. ඒ බිඳුව ගැන ඔතෙන් ලියා ගන්න. දැන් ඕක කීයක් වුණාද? 50ක් වුණා. දැන් දුවේ පුතේ 50ට 15 ඒවා කීයක් තියෙනවද? අන්න දැන් ඕකත් අපිට හිතෙන් හිතලා ගන්න පුළුවන්. කීයක් තියෙනවද දුවේ පුතේ 50ට 15 ඒවා? දැන් මේකෙදි මතක තියාගන්න දුවේ පුතේ ඔයාලා කම්මැලි වුණොත් එහෙමනම් මේ වැඩේ කරන්න බෑ. මම දන්නවා ගොඩක් දරුවෝ මේ බෙදීමට කම්මැලි වෙන්න හේතුව තමයි ওই විශාල සංඛ්‍යා වලින් බෙදන්න ආවම ඕක හරීම වාදයක්. චක්‍රයේ මතක නම් බෙදනවා. චක්‍රයෙන් එහාට ඒවම දැන් සාමාන්‍යයෙන් ඔයාලට 6 වසරට 7 වසරෙන් තමයි තියෙන්නේ මේ 25න් 30න් 22න් නේද 43න් ඔය වගේ විශාල සංඛ්‍යා වලින් බෙදන්න තියෙන තොයි පොඩි පන්ති වලදීමයි. ඉතින් කම්මැලි වුණොත් එහෙම ඔය වැඩේ කරන්න පුළුවන්ද? බෑ බෑ. ඇයි අපිට සිද්ධ වෙනවා මොකද අපි දැන් ඕක 27න් බෙදන්න කියලා කිව්වොත් එහෙම අපි 27 චක්‍රය දන්නවද? නෑ නේද? එහෙනම් අපිට කරන්න වෙන්නේ හැම වෙලාවෙම මොකද කරන්න වෙන්නේ? උපකල්පනයක් කරලා බලන්න වෙනවා. උපකල්පනයක් කරලා ඒක ಗುಣ කරලා බලන්න ඕනේ මේක ළඟටම ආවද කියලා. නේද පුතේ? එහෙනම් ඒ නිසා ඔයාලා කම්මැලි වුණොත් නම් මේ බෙදීම කරන්න බෑ හොඳට මතක තියාගන්න. කම්මැලි වෙලා බෙදීම කරන්න ගියොත් ඔයාලට ඒක එපා වෙනවා.
ඒ නිසා ඔන්න දැන් අපි ඉස්සෙල්ලා වගේම 50ට 15 කීයක් කියලා අපි හොයාගත්තේ 3ක් කියලා හොයාගත්තා. 15 වරක් 3 කීයද දුවේ පුතේ? 45යි. 15 වරක් 3 45යි. ඊට පස්සේ අපි ඒක දාගත්ත 50ට යටින් 45යි කියලා. ඊට පස්සේ 50න් 45ක් අඩු කරාම ඉතුරු වෙනවා කීයද? 5ක් අපිට ඉතුරු වෙනවා. දැන් දුවේ පුතේ මම මේ ගානම තවත් ඉස්සරහට පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔයාලා දශම වෙන්න ඕක බෙදා ගන්න දන්නේ නැත්නම් මම ඒකත් කියලා දෙන්නම්. දැන් අපිට බලන්න 650න් තව ගේන්න ඉලක්කමක් තියෙනවද? නෑ නේද? කවුරුවත් නෑ තව. එහෙනම් අපි අතින් දාගන්නවර 5 ළඟට බිඳුවක්. එහෙම අතින් බිඳුවක් දාගන්නේ අතනින් ගේන්න කවුරුවත් නැති නිසා. අන්න එහෙම අතින් දාගන්න බිඳුව දාගන්නකොටම අර උඩ උත්තරේ ලියන තැන අගින් දශම තිත දාගන්න ඕනේ. තේරෙනවද වැඩේ? අර 43ක් උඩ ඇවිල්ලා තියෙනවනේ. ඒ 43 3ට එහා පැත්තෙන් දශම තිත තියෙන්න ඕනේ. ඒ කියන්නේ 43යි දශම කියලා කියවෙන විදිහට දශම තිත තියෙන්න ඕනේ. දැන් උන ඔයාලට ආයෙත් ලැබිලා තියෙනවා කීයද? 50ක් ඇවිල්ලා තියෙනවා. කීයද වෙලා තියෙන්නේ? 50ක් ඇවිල්ලා. ආයෙත් දුවේ පුතේ 50ට 15 බැලුවොත් ඉස්සෙල්ලා වගේමයි නේද? කීයද? 3යි. 3 වරක් 15 කීයද? 45යි. එතකොට ආයෙත් දා ගන්නවා 45 ආයෙත් ඉතුරු වෙනවා කීයද? 5. ආයෙත් අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහටම අගට බිඳුවක් දා ගන්න පුළුවන්. දැන් දුවේ පුතේ මේ බිඳුව දාද්දි කියලා ආයෙත් දශම තිතක් දානවද? නෑ. ඔයාලා මේ ලෝකේ කොහෙවත් දැකලා තියෙනවද එකම සංඛ්‍යාවට දශම ස්ථාන 32ක් 3ක් තියෙනවා? නෑ නේද? එහෙනම් හොඳට මතක තියාගන්න එකම සංඛ්‍යාවට දශම ස්ථාන ආයෙ නැවත දාන්නේ නෑ. දැන් එකක් දාලානේ තියෙන්නේ. ඊට පස්සේ තව බිඳුවක් දාගෙන ආයෙත් 50ට බැලුවොත් කීයද? ආයෙත් 3යි. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔයාලා ඕක තවදුරටත් ඕනම් බෙදලා බලන්න. ඔයාලට කොච්චර බෙදුවත් ඕකේ හම්බෙන්නේ කොහොමද? 43.3 ඕක කවදාවත් දුවේ පුතේ ඉවර වෙන්නේ නැහැ. ඕනනම් ඔයාලා ඉන්න ගමන් දුවේ පුතේ බෙදලා බලන්න. ඔයාලා ඔය ගත්ත කොලේ ඉවර වෙයි. නේද? ඔයාලට ඔය ගාන බෙදෙන එකත් ටික වෙලාවක් යද්දී එපා වෙයි. හැබැයි ඔය 3 එන එක නවතින්නේ නැහැ. 45.3 කියලා දිගට වෙනවා. දුවේ පුතේ මම ඔතන ඒකත් මතක් කරලා ඉන්නම්. ඔය වගේ එකම ඉලක්කම හෝ ඉලක්කම් කීපය අගට එන දිගටම යන සංඛ්‍යාවලට අපි කියනවා සාමාවර්ත දශම කියලා. මොනවද කියන්නේ දුවේ පුතේ? සාමාවර්ත දශම කියලා එනවා. දන්නේ නැත්නම් ලියා ගන්න. ඊට පස්සේ අර බෙදිලා ඉවර ඒවා තියෙනවනේ. සමහර ඒවා තියෙනවා අපි දන්නවා 43.3 කියලා බෙදිලා ඉවරයි. එතනින් එහාට බෙදන්න බෑ. ඒ වගේ ඒවට කියනවා අන්ත දශම කියලා. ඒ දෙකත් මතක තියාගන්න. ඕනේ නම් සාමාවර්ත දශම කියලා කියන්නේ මොනවද? 43.3 වගේ එකම ඉලක්කම හෝ ඉලක්කම් කීපය නැවත පුනා ලැබෙනවා නම් අපි කියන්නේ පුනා ලැබෙනවා කියන්නේ ආයෙ ලැබෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සාමාවර්ත දශම කියලා. එහෙනම් ඕකත් මොකද්ද? සාමාවර්ත දශමයක්. ඒ සාමාවර්ත දශම දුවේ පුතේ කැටි කරලා ලියන්න පුළුවන්. ඒක ලියන විදිහත් මම කියලා දීලා වලට නවත්තනවා. දුවේ පුතේ ඒක කැටි කරලා ලියන්න මෙන්න මෙහෙම. 43.3ක් කියලා දාගන්න. දැන් තුනේමනේ ගොඩක් එන්නේ. ආන්ගේ 3ට උඩින් ලියාගන්න පොඩි තිතක්. ඕකට අපි කියනවා සාමාවර්ත තිත කියලා. එහෙනම් ඕක අපි කියවන්නේ කොහමද? 43.3 සාමාවර්ත 3. ඔන්න එහෙනම් සාමාවර්ත දශම ගැනත් අපි ටිකක් ඉගෙන ගත්තා නේද? අන්ත දශම කියන්නේ මොනවද කියලාත් ඉගෙන ගත්තා. ඔන්න දුවේ පුතේ අපි අද දශම සංඛ්‍යා එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න සහ බෙදන්න ඉගෙන ගත්තා. ඒතර මෙතනදී ගුණ කිරීමයි බෙදීමයි චුට්ටක් අමාරුයි නේද? ටිකක් කල්පනාවෙන් කරන්න ඕනේ. ඒකෙත් බෙදීම බොහෝම කල්පනාවෙන් කරන්න ඕනේ. නැත්තම් ඔයාලට වරදී. නේද? බෙදීම තමයි ගොඩක් දරුවන්ට මම අත්දැකීමෙන් දන්න දේ තමයි බෙදීම තමයි ගොඩක් දරුවන්ට මේ අනේ බෑ එපා වෙනවා කියලා හිතෙන්නේ. එහෙම හිතෙන්නේ බෙදීම. ඒ නිසා වැඩිපුර තව සංඛ්‍යා ලියාගෙන වල බෙදලා බලන්න. මම ওই කිව්ව විදිහට බෙදලා බලන්න. එතකොට දශම ස්ථාන එකක් ඉවත් කර ගන්නවා නම් 10න් ගුණ කරන්න ඕනේ. දශම ස්ථාන දෙකක් ඉවත් කර ගන්නවා නම් 100න් ගුණ කරන්න ඕනේ. ඉතින් දුවේ පුතේ ඔයාලට තවදුරටත් මේ සම්බන්ධව දැනගන්න ඕන නම් අපේ YouTube නාලිකාව තියෙනවා. තොමස් චන්දප කියන YouTube නාලිකාව. ඒ YouTube නාලිකාවට ගියොත් මම මේ දශම සම්බන්ධව කරපු වීඩියෝ පාඩම් මාලා කීපයක් තියෙනවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගත්තොත් පුළුවන් තවදුරටත් මේ සම්බන්ධව ඉගෙන ගන්න. එහෙනම් දුවේ පුතේ අපි මේ වයඹ රේඩියෝ නාලිකාවෙන් ගෙන ආපු රේඩියෝ ගණිත පන්තිය දැනට අපි ඉවර කරමු. අපි ආයෙත් දවසක
අලුත් කොටසකින් හම්බෙමු. එහෙනම් එතකන් සියලු දෙනාම මේ වැට්ටික් කරගෙන දිනපතා ගණන් වැට්ටික් කරන්න දිනපතා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. දැන් වෙලාව පස්සෙන් 4:03. ඉතින් කොහොමත්ම ස්තුතිවන්ත වෙනවා තොමේෂ් චන්දිම පුතුමා අද අපේ දරුවන් වෙනුවෙන් ගණිත පාඩම ගැන අපි නැවතත් දවසක ගණිත පාඩම සම්බන්ධ වෙනවා. තොමේෂ් චන්දිම පුතුමාට අපි කොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වයිබර් ගුවන් විදුලිය වෙනුවෙන්. ප්‍රියසන්නේ